නංගිමල්ලි මේ වීඩියෝ එකකින් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ A level chemistry 2019 PPK ව්‍යුහගත රචනායකයේ 4 වෙනි ප්‍රශ්නය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක ඕගනික් ප්‍රශ්නයක්. ඉතින් අපි බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ කොටස A සහ B යන සංයෝග දෙකටම එකම අණුක සූත්‍රයේ C5H10O ඇත. A සහ B සංයෝග දෙකම 2,4-ඩයිනයිට්‍රොෆෙනිල්හයිඩ්‍රසීන් සමග තැඹිලි රතු අවක්ෂේප ලබා දේ. A සහ B වෙන වෙනම මෙතනෝල් මාධ්‍යයෙහි සෝඩියම් බෝරු හයිඩ්‍රයිඩ් හා ප්‍රතික්‍රියා කළ විට A සංයෝගයෙන් C ලැබෙන අතර B සංයෝගයෙන් D ලැබේ. C ඇලුමිනියම් ඔක්සයිඩ් සමග රත් කළ විට E සහ F ඇල්කීන දෙක සෑදේ. E සහ F වෙන වෙනම සාන්ද්‍ර සල්ෆියුරික් හා ප්‍රතික්‍රියා කර ලැබෙන ඵල ජල විච්ඡේදනය කර විට E සංයෝගයෙන් G ලැබෙන අතර F සංයෝගයෙන් H ලැබේ. ලූකස් ප්‍රතිකාරකය සමග G ආවිලතාවය ක්ෂණිකව ලබා දෙයි. H ද ලූකස් ප්‍රතිකාරකය සමග ආවිලතාවයක් ලබා දෙන නමුත් එය ක්ෂණිකව සිදු නොවේ. හරි නංගිමල්ලි, ඉතින් අපි බලමු දැන් මේ ප්‍රශ්නේ කොහොමද කරන්නේ කියලා. ඒකට ඔයා කරන්න ඕනේ මුලින්ම ආයේ ප්‍රශ්නේ මුලින් ඉඳන් හිමීට කියවගෙන එන ගමන් හැම කරුණම විශ්ලේෂණය කරලා බලන්න. මොකද පළවෙනි එක A සහ B යන සංයෝග දෙකටම එකම අණුක සූත්‍රයේ C5H10O ඇත. ඉතින් මේක ඔක්සිජන් තියෙන සංයෝගයක් වෙන්න ඕනේ. ඉතින් ඔයාගේ A level සිලබස් එකේ කාබනික සංයෝගය යටතේ ඔක්සිජන් තියෙන ඒවා මොනවාද තියෙන්නේ? ඇල්කොහොල, ඇල්ඩිහයිඩ් හා කීටෝන, කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩ් සහ ඊතර් නේද? ඔව්. එතකොට ඔයාට තේරෙන්න ඕනේ මේක කාබොක්සිලික් අම්ලයක් වෙන්න බෑ. මොකද එහෙනම් COOH කාණ්ඩයක් තියෙන්න ඕනේ. මේක අම්ල ක්ලෝරයිඩයක් වෙන්නත් බෑ. එහෙනම් OCl කාණ්ඩයක් තියෙන්න ඕනේ. එහෙනම් ඔයාට ඉතුරු වෙන්නේ ඊතර්, ඇල්ඩිහයිඩ් හා කීටෝන, ඇල්කොහොල. ඔන්න ඔය තුනෙන් එකක් තමයි වෙන්න ඕනේ. ඔන්න ඕකේ තමයි මම පළවෙනි කරුණෙන් අවසාන නිගමන විදිහට ගත්තේ. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? A සහ B සංයෝග දෙකම 2,5-ඩයිනයිට්‍රොෆෙනිල්හයිඩ්‍රසීන් සමග තැඹිලි රතු අවක්ෂේප ලබා දේ. ඉතින් මේ කරුණ දැක්ක ගමන් ඔයාට කියන්න පුළුවන් ඔයාගේ සංයෝගයේ ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි කියලා. මොකද ඔයා මේ 2,4-ඩයිනයිට්‍රොෆෙනිල්හයිඩ්‍රසීන් කියන ප්‍රතික්‍රියාව අනිත් සංයෝග වලින් ඇල්ඩිහයිඩ් හා කීටෝන වෙන් කර හඳුනා ගැනීම සඳහාම තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් ඔයාගේ සංයෝගයේ ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි නම් 2,4-ඩයිනයිට්‍රොෆෙනිල්හයිඩ්‍රසීන් සමග අනිවාර්යයෙන්ම තැඹිලි රතු අවක්ෂේපයක් ලබා දෙන්න ඕනේ. එහෙනම් ඔයාට කියන්න පුළුවන් අපේ මේ A සහ B කියන එක එක්ක ඇල්ඩිහයිඩයක් වෙන්නත් පුළුවන්, කීටෝනයක් වෙන්නත් පුළුවන් කියලා. එහෙනම් මම මේක සටහන් කරගන්නවා මුලින්ම. A එක්ක ඇල්ඩිහයිඩයක් එක්ක කීටෝනයක්. එලෙසම B එක්ක ඇල්ඩිහයිඩයක් එක්ක කීටෝනයක්. හරි. ඊට පස්සේ මොකක්ද එයා කියන්නේ? A සහ B වෙන වෙනම මෙතනෝල් මාධ්‍යයේ සෝඩියම් බෝරු හයිඩ්‍රයිඩ් හා ප්‍රතික්‍රියා කළ විට A සංයෝගයෙන් C ලැබෙන අතර B සංයෝගයෙන් D ලැබේ. ඉතින් නංගිමල්ලි දැන් අපි දන්නවනේ මේක ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි කියලා. එහෙනම් ඔයා දැන් A හා සම්බන්ධ ප්‍රතික්‍රියා ටික කොහොම මතක් කරගන්න. එතකොට ඔයා දන්නවා ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි සෝඩියම් බෝරු හයිඩ්‍රේට් සමග ප්‍රතික්‍රියා කළ විට අපගේ ඵලය වෙන්නේ මොකද්ද? ඇල්කොහොලයක්. ඒක ඔයා මතකින් දැනගෙන ඉන්න ඕන. ඔයා හොඳට ප්‍රතික්‍රියා ටික පාඩම් කරලානේ යන්නේ. එහෙනම් ඔයා දන්නවා A කියන එක සෝඩියම් බෝරු හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කළ විට ඔයාට දෙන්නේ දැන් මෙහා කියනවා C නේ. එහෙනම් මේ C කියන එක අනිවාර්යයෙන්ම ඇල්කොහොලයක් වෙන්න ඕනේ. නේද? ඔව්. එලෙසම B කියන එකටත් එයා සෝඩියම් බෝරු හයිඩ්‍රයිඩ් දාලා තියෙනවා. එහෙනම් මේ සෝඩියම් බෝරු හයිඩ්‍රයිඩ් දැම්මට පස්සේ එන D කියන එකත් අනිවාර්යයෙන්ම ඇල්කොහොලයක් වෙන්න ඕනේ. හරිද? ඔව්. මේ ප්‍රතික්‍රියාව දන්නවනම් ඔයාට ඒකට අග්ගාලා ලියා ගන්න පුළුවන්. ඊළඟට මොකද්ද කියන්නේ? මෙන්න මේ C ඇලුමිනියම් ඔක්සයිඩ් සමග රත් කළ විට E සහ F ඇල්කීන දෙක සෑදේ. C ඇලුමිනියම් ඔක්සයිඩ් සමග රත් කළ විට ඇල්කීන දෙක සෑදේ. ඔයා මේක ඇල්කීන කියලා නොදුන්නත් ඔයාගේ ප්‍රතික්‍රියාවල ඔයා ඇල්කොහොල යටතේ ප්‍රතික්‍රියාවලදී පාඩම් කරනවානේ. ඇල්කොහොලයකට ඇලුමිනියම් ඔක්සයිඩ් දැම්මොත් හැදෙන ඵලය ඇල්කීනයක්. නේද? දැන් ඒක ලේසි කරන්න තමයි ඒගොල්ලෝම ඇල්කීන කියලා දීලා තිනවා. ඉතින් අපි ඒකත් සටහන් කරගමු. හැබැයි ඇල්කීන වර්ග දෙකක් හැදෙනවායි කියලා තියෙනවා. ඒකින්ද මම ඒ දෙකම ලියා ගන්නවා.
එක ඇල්කීනයක් තමයි E. මේක ඇල්කීනයක්. මේකත් ඇල්කීනයක්. හරිද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ ආවට කියනවා E සහ F වෙන වෙනම සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කර ලැබෙන ඵල ජල විච්ඡේදනය කළ විට E සංයෝගයෙන් G ලැබෙන අතර F සංයෝගයෙන් H ලැබේ. දැන් එතනදී ඔයාලට ඇල්කීන සම්බන්ධ ප්‍රතික්‍රියාවක් ඕන වෙනවා. දැන් ඔයා ප්‍රතික්‍රියා පාඩම් කරලා යන්නේ. ඉතින් ඔයා දන්නවා ඇල්කීනයකට සල්ෆියුරික් අම්ල දැම්මොත් මොකද්ද හැදෙන්නේ? හැදෙන්නේ ඇල්කොහොලයක්. අන්නේ ප්‍රතික්‍රියාව දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මම දැන් ඒකත් ලියා ගන්නවා. E කියන ඇල්කීනයට මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? සල්ෆියුරික් දානවා. මෙතනත් E කියන ඇල්කීනයට සල්ෆියුරික් දානවා. E කියන ඇල්කීනයෙන් G කියන ඇල්කොහොල් එකකට හැදෙන්නේ. කියන්නේ අපි දන්නවා G කියන්නේ ඇල්කොහොලයක්. එහෙමනම් මෙතන H කියන්නේත් ඇල්කොහොලයක්. හරිද? ඔන්න මේ ටික තමයි මේගොල්ලෝ දෙලා තියෙන ප්‍රතික්‍රියා ටික. ඉතින් මේ ප්‍රතික්‍රියා ටික සරලව මුලින්ම කරන්න ඕනවා මෙන්න මේ වගේ ලියා ගන්න ඕනේ. එතකොට අපි දන්නවා නළුව තරමේ මෙන්න මේ සංයෝගයෙන් මෙන්න මේ කාබනික කාණ්ඩ කොටයි අයිති වෙන්නේ කියලා හරි. එතකොට දැන් ප්‍රශ්න ටිකක් සරල වුණා. පළවෙනි පියවර තමයි මේ වගේ ප්‍රශ්නකදී ඔයා මේ වගේ මේක ඇඳ ගන්න. මොකද්ද මේ ප්‍රතික්‍රියා ටිකේ වෙන්නේ කියලා. ෆ්ලෝ chart එකක් කියලා කියන්නේ අපි කියන්නේ මේ ප්‍රතික්‍රියා ටික පිළිවෙලට ලියාගෙන ගිහිල්ලා මොනවද හැදෙන්නේ කියලා සිංහලෙන්ම ලියාගත්තා. හරි. ඔන්න ඕක තමයි පළවෙනි පියවර. දැන් අපි පළවෙනි පියවරෙන් හැම සංයෝගයක්ම මොකද්ද කියලා හොයාගත්තා. ඊට පස්සේ නම් ඉමලුවා බලන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්නෙට රින් ගන්න මේගොල්ලෝ කොහෙද තැනක් දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ පටන් ගන්න මොකක් හරි තැනක් තියෙනකද දැන් මේ වීඩියෝ ටික අඳින්න නම් මේක පටන් ගන්න තැනක් තියෙන්න ඕනේ. එහෙනම් මේකේ පොයින්ට් එකක් දීලා ඇති. ඔයාගේ මෙතන පොයින්ට් එක තමයි ලූකස් ප්‍රතිකාරකයේ සමග G ෂණික ආවිලතාවයක් ලබා දෙයි. H ද ලූකස් ප්‍රතිකාරකයේ සමග ආවිලතාවයක් ලබා දෙන මොහොත ඒ ෂණිකව සිදුවෙනවා. ඕක තමයි පොයින්ට් එක. ඉතින් නම් මල්ලි ලූකස් ප්‍රතිකාරකය ගැන ඔයගොල්ලෝ පාඩම් කරලා තියෙනවනේ. ලූකස් ප්‍රතිකාරකය මොකක් සඳහාද අපි භාවිතා කරන්නේ? ලූකස් ප්‍රතිකාරකය අපි භාවිතා කරන්නේ ඇල්කොහොල හඳුනා ගැනීමේ පරීක්ෂාවට. මොකද ඔයා දන්නවනේ ඔයාලට ඇල්කොහොල ගත්තම වර්ග තුනක් තියෙනවා. ප්‍රාථමික ඇල්කොහොල, ද්විතීයික ඇල්කොහොල සහ තෘතීයික ඇල්කොහොල කියලා. ඉතින් මේ තුන වෙන් කර හඳුනා ගැනීම සඳහා තමයි ඔයා ලූකස් ප්‍රතිකාරකය භාවිතා කරන්නේ. නේද? ඔව්. ඒ සඳහා තමයි ඉතින් අපි බලමු මේවා නිරීක්ෂණ මොනවද කියලා. ඔයාගේ ඇල්කොහොලේ ප්‍රාථමික ඇල්කොහොලයක් නම් ආවිලතාවය ඉතාමත් සෙමින් තමයි ලබා දෙන්නේ. එලෙසම ඔයාගේ ඇල්කොහොලේ ද්විතීයික ඇල්කොහොලයක් නම් ආවිලතාවය සෙමින් ලබා දෙනවා. ඔයාගේ ඇල්කොහොලේ තෘතීයික ඇල්කොහොලයක් නම් ආවිලතාවය ෂණිකව ලබා දෙයි. ඕක තමයි ඔයාගේ හඳුනා ගැනීමේ පරීක්ෂාවල නිරීක්ෂණ ටික. එහෙනම් මෙයා මොකද කියලා තියෙන්නේ G ෂණික ආවිලතාවයක් ලබා දෙයි. එහෙනම් අපිට කියන්න පුළුවන් අපි මේ G කියන ඇල්කොහොලය තෘතීයික ඇල්කොහොලයක් බව. මොකද එයා ලූකස් ප්‍රතිකාරකය සමග ෂණිකව ආවිලතාවයක් ලබා දෙනවා. හරිද මම උත්තරේ ගත්ත හැටි? ඔව්. ඊට පස්සේ ඊළඟට කියනවා H ද ලූකස් ප්‍රතිකාරකය සමග ආවිලතාවයක් ලබා දෙනවා ඒ ෂණිකව සිදු නොවේ. දැන් මේකෙදිම ෂණිකව සිදු නොවේ කියන එකෙන් අපිට තේරෙන්නේ මේක ඉතා සෙමින්ද සිදු වෙන්නේ සෙමින්ද සිදු වෙන්නේ කියලා. නේද? ඒකින් අපිට හරියටම කියන්න බෑ මේක ද්විතීයික එකක්ද ප්‍රාථමික එකක්ද කියලා. ඒකින් අපිට මෙතනින් ප්‍රශ්නේ පටන් ගන්න එක අවදානම් නැගිවලු. මොකද හරියටම කියන්න බෑනේ. නමුත් මේක අපි දන්නවා හරියටම මේක තෘතීයික එකක් කියලා. එහෙනම් හරියටම දෙන තැනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්න ඕනේ. එහෙනම් මෙතනින් තමයි ඔයා ප්‍රශ්නේ පටන් ගන්න ඕනේ. හරි. එතනින් ප්‍රශ්නේ පටන් ගන්න නම් ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ ඇල්කොහොලය ඒ කියන්නේ මේ තෘතීයික ඇල්කොහොලයක් කියන්නේ මොකක්ද කියලා. මොකද්ද නම් ඊමල තෘතීයික ඇල්කොහොලයක් කියලා කියන්නේ? දැන් මම මේක ඇන්දොත් දැන් ඇල්කොහොලයක් නම් දැන් මේක ඇල්කොහොලයක් නම් අනිවාර්යයෙන් මේකේ OH කාණ්ඩයක් තියෙන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම OH කාණ්ඩයක් තියෙනවා. ඒක නේ ඇල්කොහොලයක් කියන්නේ. ඉතින් මේක තෘතීයික ඇල්කොහොලයක් වෙන්න නම් මෙන්න මේ OH කාණ්ඩයේ සම්බන්ධ කාබන් පරමාණුවට තවත් කාබන් 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකයි අපි මේක තෘතීයික කියලා කියන්නේ. තෘතීයික කියන්නේ 3ක්නේ. එහෙනම් ඔයාගේ මේ OH කාණ්ඩයේ සම්බන්ධ කාබන් පරමාණුවට තවත් කාබන් පරමාණු 3ක් සම්බන්ධ නම් ඒක තෘතීයික ඇල්කොහොලයක්. තේරුණාද? එහෙනම් ඔයාගේ
G කියන ඇල්කොහොලේ මෙන්න මේ මූලික ව්‍යුහයේ තියෙනවා. මොකද ඒක ත්‍ෘතික ඇල්කොහොලයක්නේ. හරි. එතකොට ඔයාගේ මේ ඔයාගේ ප්‍රශ්නේ දීලා තියෙන ඔරිජිනල්ම සංයෝගී කාබන් සංඛ්‍යාව කීයද? කාබන් 5යි. මොකද C5H10O. දැන් මෙතනම කාබන් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. තව එක කාබන් එකක් තමයි එහෙනම් ඔයා පුරව ගන්න ඕනේ. ඉතින් ඔයාලට තේරෙනවද නම් මල්ලි මේ එක කාබන් එක මේ තැන් තුනෙන් මොකකට දැම්මත් ඔයාට එකම ව්‍යුහය තමයි ලැබෙන්නේ. එහෙනම් ඔයා ඒ කාබන් එක මේ තැන් තුනෙන් එකකට හරි දැම්මට පස්සේ එන ව්‍යුහය තමයි ඔයාගේ මේ G කියන ඇල්කොහොලය. තේරුණා නේද මම උත්තරේ ගත්ත විදිය? ඔව්. මුලින්ම ත්‍රිතික ඇල්කොහොලය අඳ ගත්තා. ඊට පස්සේ බැලුවා මෙයාගේ කාබන් ගාන කීයද? කාබන් 4යි. තව එක කාබන් එකක් මේකට එන්න ඕනේ. එහෙනම් මම මේ කාබන් එක මෙතනට දැම්මා. ඔයා කැමති තැනකට දාන්න. කොතොන්ට දැම්මත් ඔයාගේ උත්තරේ එකමයි. ඒකින්ද මම ඒක මෙතනින් ලියාගත්තා. ඔන්න ඔයාගේ උත්තරේ. ඊට පස්සේ ඔයාලට තියෙන හයිඩ්‍රජන් ටික පුරව ගන්න. CH3 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 CH2. දැන් ඔයා එහෙනම් ඔයාගේ G කියන ඇල්කොහොල ඇදලා ඉවරයි. මෙන්න මේක තමයි ඔයාගේ G කියන ඇල්කොහොලය. තේරුණා නේද මම උත්තරේ ගත්ත විදිය? ඔව්. හරි නංගි මල්ලි. දැන් අපි G කියන ඇල්කොහොලය හොයාගත්තා. එහෙනම් අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ දන්න තැනින් නොදන්න තැනට යන එක G වලින් E හොයාගන්න එක තමයි එහෙනම් අපිට ඊළඟට කරන්න වෙන්නේ. මොකද අපි දන්නේ මේකනේ. එතකොට මේ G කියන ඇල්කොහොලේ ලැබිලා තියෙන E කියන ඇල්කීනේ. හරිද? එතකොට අපිට පුළුවන් වෙන්නේ මෙන්න මෙතනට OH කාණ්ඩයක් වදින්න නම් අපි මේ E කියන ඇල්කීනයේ දිත්ත බන්ධනය කොහෙද තියෙන්න ඕන කියලා අපි බලමු. දැන් මම මුලින්ම මේක අංකණය කරගත්තොත් මේක පළවෙනි කාබන් එක, දෙවෙනි කාබන් එක, තුන්වෙනි කාබන් එක, හතරවෙනි කාබන් එක. හරිද? දැන් ඔයාලට තේරෙනවද? ඔයාගේ මෙතන මේ දෙක කියන OH එක වදින්න නම් ඔයාගේ මේ දෙවෙනි කාබන් එකට තමයි සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ දිත්ත බන්ධනය. එහෙමනේ මොකද දිත්ත බන්ධනයේ තියෙනකොට යම්කිසි කාබන් පරමාණු දෙකක් ඒකෙන් එකකටනේ අපේ OH වෙදීමේ සම්භාවිතාවය තියෙන්නේ. එහෙනම් ඔයාගේ මේ දෙක කියන කාබන් එක සම්බන්ධ කරලා අඳින්න පුළුවන් ඇල්කීන මොනවද කියන එක තමයි මෙතනදී අපි කරන්න ඕනේ. එතකොට වට තේරෙනවානේ දෙක කියන කාබන් පරමාණු සම්බන්ධ වෙලා ඇල්කීන වර්ග දෙකක් අඳින්න පුළුවන්. එකක් තමයි 1 සහ 2 කියන කාබන් පරමාණු අතර, අනිත් එක තමයි 2 සහ 3 කියන කාබන් පරමාණු අතර දිත්ත බන්ධනය දාලා. දැන් මුලින්ම මම 1 සහ 2 කියන කාබන් පරමාණු අතර තියෙන ඇල්කීනේ ඇඳ ගන්නවා නංගි මල්ලි. එතකොට ඒක මොකද්ද? 1 2 3 4 මේක පළවෙනි කාබන් එක, දෙවෙනි කාබන් එක, තුන්වෙනි කාබන් එක, හතරවෙනි කාබන් එක. ඔය මම මුලින්ම කිව්වේ 1 සහ 2 අතර දිත්ත බන්ධනය දානවා. එලෙසම මෙතන තියෙනවා CH3 එකක්, ඒකක් දා ගන්නවා. ඉතුරු ඒවට හයිඩ්‍රජන් පුරවගෙන යන්න. හයිඩ්‍රජන් පුරවන්න හයිඩ්‍රජන් ගන්න පුරවන්න දන්නවනේ. එතකොට මොන 1 සහ 2 අතර තියෙන දිත්ත බන්ධනයක් දිත්ත බන්ධනයකින් මේක හම්බෙන්න පුළුවන්. ඒකින්ද අපි ඒක ලියා ගන්න. මොකද අපි හරියටම උත්තරේ දන්නේ නැහැ. ඒකින්ද අපි ලැබෙන්න පුළුවන් හැම එකම මුලින්ම ලියා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි බලන්න ඕනේ මේකෙන් මේ උත්තරේ ගන්න පුළුවන්ද කියලා. ඊට කලින් අපි හැමදේම ලියාගෙන ඉන්න එපා. ඒකයි මම මෙතන මේක ලියාගත්තේ. ඊට පස්සේ එක තමයි 2 සහ 3 අතරත් ඔයාගේ දිත්ත බන්ධනයක් තියෙන්න පුළුවන්. නේද? එහෙනම් මම ඒකත් ලියා ගන්නවා. 1 2 3 4 පළවෙනි කාබන් එක, දෙවෙනි කාබන් එක, තුන්වෙනි කාබන් එක, හතරවෙනි කාබන් එක. මම කියවේ නම් දෙවෙනි කාබන් එකත් තුන්වෙනි කාබන් එකත් අතර තමයි මගේ දිත්ත බන්ධනය තියෙන්න ඕනේ. මෙතන CH3 එකක් තියෙනවා. ඉතුරු ඒවායි හයිඩ්‍රජන් ටික පුරවගෙන යන්න මේ විදිහට. හරි. මේක තමයි ඔයාගේ අනිත් ඇල්කීනය. තේරුණාද? ඔව්. ඊට පස්සේ දැන් අපි බලන්න ඕන අපිට ඇල්කීන ව්‍යුහ දෙකක් තියෙන බැහැනේ. මේ දෙකෙන් හරි ව්‍යුහය මොකක්ද කියලා අපි දැන් බලමු. හරි. දැන් අපි කොහොමද හොයාගන්නේ මේ ඇල්කීන දෙකෙන් මොකක්ද ඇත්තටම G කියන ව්‍යුහය ලබා දෙන්නේ කියලා. එතකොට ඔයා දැනගන්න ඕන නීතියක් තියෙනවා. ඔයා දන්නව නේද මාකුනිකොෆ් නීතිය? ඔව්. මාකුනිකොෆ් නීතිය කියන්නේ සාමාන්‍යයෙන් ඇල්කීනයකට ආකල්න ප්‍රතික්‍රියාවක් වෙනකොට ඒ කාණ්ඩ කොහෙටද වදින්නේ කියන එක තීරණය කරන්නේ මාකුනිකොෆ් නීතිය. ඉතින් මොකද්ද මාකුනිකොෆ් නීතියේ සරලම තේරුම? හයිඩ්‍රජන් වදින්නේ හයිඩ්‍රජන් වැඩි තැනට. ඔන්න ඕක තමයි සරලම තේරුම මාකුනිකොෆ් නීතියේ. ඒ කියන්නේ නංගි මල්ලි දැන් අපි මෙන්න මේ ඇල්කීනේ සලකන්නකෝ. මේ ඇල්කීනේ දැන් සල්ෆියුරික් වදිනකොට මොකක්ද ඇත්තටම වෙන්නේ?
H එකක් සහ OH එකක් මෙන්න මේ ද්විත්ව බන්ධනයට වදිනවා. එහෙමනේ මෙන්න මේ ඇල්කොහොලේ හැදෙන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ හයිඩ්‍රජන් වදින්නේ කොහෙටද? OH වදින්නේ කොහෙටද කියලා. නේද? ඒක තීරණය කරන් තමයි මාකනිකොෆ් නීතිය පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම කියවනේ හයිඩ්‍රජන් වදින්නේ හයිඩ්‍රජන් වැඩි තැනට කියලා. ඒ කියන්නේ දැන් 1 සහ 2 කාබන් අතරින් හයිඩ්‍රජන් වැඩිපුර තියෙන පළවෙනි කාබන් එකනේ. මොකද එයාගේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් හයිඩ්‍රජන් වදින්නේ මෙන්න මේ පළවෙනි කාබන් එකට. එහෙමනම් OH වදින්නේ දෙවෙනි කාබන් එකට. තේරුණා නේද? ඔව්. ඒ කියන්නේ දෙවෙනි කාබන් එකට OH එක වැදුනොත් අපිට මේ G කියන ඇල්කොහොල ලැබෙනවා. මෙතන මේකෙත් තියෙන්නේ දෙවෙනි කාබන් එකේ තමයි අපේ OH එක. එහෙනම් අපිට මෙන්න මේ ව්‍යුහය දැනට හරි කියලා හිතා ගන්න පුළුවන් දැනට. ඒ කියන්නේ අපිට මෙන්න මේ ඇල්කීනේ මෙන්න මේ ඇල්කොහොල ලැබෙනවා. එහෙනම් අපිට මේක දැනට තියාගන්න පුළුවන් නේ. ඔව්. එලෙසම අපි මේකටත් අපි මාකනිකොෆ් නීතිය දාලා බලමු මෙන්න මේ ඇල්කොහොල ලබා දෙනවද කියලා. මොකද්ද මාකනිකොෆ් නීතිය? හයිඩ්‍රජන් වදින්නේ හයිඩ්‍රජන් වැඩි තැනට. ඒ කියන්නේ 2 සහ 3 අතරින් තුන්වෙනි කාබන් එකේ තමයි වැඩිපුර හයිඩ්‍රජන් තියෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් වදින්නේ තුන්වෙනි කාබන් එකට. එසේනම් OH වදින්නේ දෙවෙනි කාබන් එකට. තේරුණා නේද? ඉතින් එහෙනම් ඒකිනුත් අපිට මෙන්න මේ කියන ඇල්කොහොල ලැබෙනවා. මොකද දෙවෙනි කාබන් එකට OH වදින්නේ. එහෙනම් කිසි ප්‍රශ්නයක් නෑ. මේ ඇල්කීනේ නුත් අපිට මේ ඇල්කොහොල ලබා දෙනවා. එහෙමනම් මේ ව්‍යුහයත් අපිට දැනට තියාගන්න පුළුවන්. මොකද මේ ඇල්කීන දෙකෙන්ම මේ ඇල්කොහොල ලබා දෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. දැනට මේ දෙකම අපිට තියාගන්න සිද්ධ වෙනවා. ඉතින් තාමත් අපේ ප්‍රශ්නේ විසඳුවේ නෑ. දැන් අපිට ඕනේ ඇල්කීනියයිනේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙතන උඩට යන්න. ඒ කියන්නේ මෙන්න මේ E කියන ඇල්කීනෙන් C කියන ඇල්කොහොල ලබා දීම කියන අවස්ථාවට අපිට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ නම් මල්ලි දැන් ඔයා මෙතන ව්‍යුහ දෙකක් ඇන්දන ඇල්කීන වලට මෙන්න මේ ඇල්කීන දෙක ලබා දීම සඳහා අපේ C කියන ඇල්කොහොලය මොන වගේ වෙන්න පුළුවන්ද කියලා දැන් ඔයා බලන්න ඕනේ. ඉතින් අපි එක බලමු දැන් මුලින්ම මේ ඇල්කීනේ බලන්නකෝ. දැන් මේ ඇල්කීනේ C කියන ඇල්කොහොලේ තමයි ඔයාලා කියන C කියන ඇල්කොහොලෙන් තමයි E කියන ඇල්කීනේ හම්බෙන්න ඕනේ. එහෙමනම් අර වගේම තමයි ඔයාගේ මේ ඇල්කොහොලය ඒ කියන්නේ ඇල්කොහොල් කාණ්ඩයේ තියෙන ඕනේ එක හෝ දෙක කියන කාබන් දෙකෙන් එකක. එහෙම තිබ්බොත් නෙමෙයි කියන ඇල්කීනේ ලැබෙන්නේ නේද? එහෙනම් අපි ඒ විදිහට දාලා අඳිමු දැන්. එක සහ දෙක කියන තැන් වලට තමයි ඔයාගේ ඉන්න ඕනේ මේ ඇල්කොහොල කාණ්ඩය. දැන් පළවෙනියෙන් මම අඳිනවා දෙක කියන කාබන් එකට දාලා. මේක දෙවෙනි කාබන් එක මුලින්ම මම කාබන් ටික නම් කරගන්නම්කෝ. පළවෙනි කාබන් එක, දෙවෙනි කාබන් එක, තුන්වෙනි කාබන් එක, හතරවෙනි කාබන් එක මම මොකද කිව්වේ දෙවෙනි කාබන් එකට මම මුලින්ම OH එක දාලා අඳ ගන්නවා. ඊට ටික දැන් පුරවන්න යනවා. මෙතන CH3 කාණ්ඩයක්. එහෙනම් මේක CH3 මේක CH2 මේක CH3. හරි නේද? ඔන්නම එක විදිහක් ඇඳගත්තා. ඒ කියන්නේ දෙවෙනි කාබන් එකට OH කාණ්ඩේ ගහපු ඇල්කොහොල තමයි මේ තියෙන්නේ. ඔන්න මම ඒක විදිහක් ඇඳගත්තා. හරිද? ඊට පස්සේ මට දාන්න පුළුවන් මේ ඇල්කීනේ සැලකුවොත් පළවෙනි කාබන් එකට. හරිද? පළවෙනි කාබන් එකට. නමුත් මෙතනදී තේරුම් ගත යුතු වැදගත් කරුණක් තියෙනවා නම් මල්ලි ඔයා හිතලා බලන්න පළවෙනි කාබන් එකට මම ඇල්කොහොල් කාණ්ඩයක් ගැහුවොත් හරිද මම එක වෙනම මෙතන ඉඳලා පෙන්නන්නම්කෝ ඒක කොහොමද වෙන්නේ කියලා 1 2 3 4 කාබන් අංකණය කළොත් පළවෙනි කාබන් එක දෙවෙනි කාබන් එක තුන්වෙනි කාබන් එක හතරවෙනි කාබන් එක එතකොට මම කිව්වේ පළවෙනි කාබන් එකට තමයි වාගේ OH කාණ්ඩය දාන්න ඕනේ. ඊටු ටික පුරවන්න යන්නකෝ එන. එන්න මම හයිඩ්‍රජන් ටිකක් පුරවගත්තා. මේක තමයි පළවෙනි කාබන් එකට OH එක ගියවම අපේ Cl කොලේ වෙන්න පුළුවන් එක. දැන් මම මෙතනදී කියන්න හදන්නේ නංගි මල්ලි ඔයාගේ මේ Cl කොහලයෙන් කොහොමද ඔයාගේ Cl කොලේ කියන ව්‍යුහෙන් E සහ F කියන L කියන වර්ග දෙකම ලබා දෙන්න ඕනේ. මොකද අපි ප්‍රශ්නේ කියලා තියෙන්නේ එහෙමයිනේ C කියන ඇල්කොහොලෙන් E සහ F කියන L කියන දෙකම ලබා දෙන්න ඕනේ. නේද? දැන් ඔයා හොඳට හිතලා බලන්න අපි Cl කොලේ මෙහෙම වුණොත් ඔයාගේ ද්විත්ව බන්ධනයේ හැදෙන්න පුළුවන් 1 සහ 2 කියන තැන්වල විතරමයි. මොකද මෙතනින් එහාට දැන් මේක කෙලවරේ කාබන් එකනේ පළවෙනි එක කියන්නේ. ඉතින් මේ වගේ තැනක OH එක තිබ්බොත් ඔයාගේ ද්විත්ව බන්ධනයේ හැදෙන්න පුළුවන් 1 සහ 2 කියන කාබන් වල විතරයි. ඒ කියන්නේ මේ විදිහෙන් ඔයාලට ලබා දිය හැකි එක ඇල්කීන වර්ගයක් විතරයි. ඔයාලට තේරෙනව නේද? ඔව්.
මේ ඇල්කීන වර්ග එකකින් අපිට වැඩක් නෑ. මොකද අපි C කියන ඇල්කොහොලය, E කියන ඇල්කීනයත්, F කියන ඇල්කීනයත් ඇල්කීන වර්ග දෙකක් ලබා දීමේ හැකියාවක් තිබිය යුතුයි. ඉතින් මේ ඇල්කොහොලයට ඒ විදිහට ඇල්කීන වර්ග දෙකක් ලබා දීමේ හැකියාවක් නෑ. මොකද කෙළවරේ OH තියෙනකොට ඒ හැකියාව අඩාල වෙලා යනවා. එහෙනම් අපිට මෙන්න මේ ව්‍යුහය කපලා දාන්න පුළුවන්. මොකද ඒක අපිට අවශ්‍ය නැහැ. ඒක වැඩක් නැහැ. එහෙම ව්‍යුහයක් වෙන්න බෑ අපේ C ඇල්කොහොලය. එහෙනම් දැන් මම මේ ඇල්කීනෙන් ඉන්න පුළුවන් ඇල්කීන දෙක මේ ඇල්කොහොල දෙක මේක මට කපලා දාන්න සිද්ධ වෙනවා. මොකද මේකෙන් ඇල්කීන වර්ග දෙකක් ලබා දිය හැකියාවක් නැති නිසා. එහෙනම් මේ ඇල්කීනේට දැන් එනවා මම මේ ඇල්කීනේ ගත්තොත් එහෙම දැන් මේ ඇල්කීනේත් නම් මල්ලි 2 සහ 3 අතරනේ කියන කාණ්ඩේ තියෙන්නේ. එහෙනම් ඔයාගේ ඇල්කොහොලේ තියෙනුනේ එක්ක 2 එක්ක 3. එහෙම තිබ්බොත් තමයි මෙන්න මේ ඇල්කීනේ ලබා දෙන්න පුළුවන්. එහෙමනේ වෙන්නේ. ඉතින් 2 සහ 3 තිබ්බොත් තමයි ඔයාට ඇල්කීනේ ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් දෙවෙනි කාබන් එකට දාලා මම ඇන්දොත් එහෙම මේ විදිහෙම ලැබෙන්නේ. මොකද දෙවෙනි කාබන් එකේ OH එක. ඉතින් මම ඒක ආයෙ අඳින්න ඕනේ. මේකිනුත් එකක් වෙන්නේ මේ විදිහෙම තමයි. ඉතින් ඒක මම එහෙමම තියාගන්නවා. අනිත් එක තමයි තුන්වෙනි කාබන් එකට එකක් වදින එක. තුන්වෙනි කාබන් එකට ඇල්කොහොල කාණ්ඩයක් තියෙන්න පුළුවන් ව්‍යුහය. දැන් මම ඒකත් ඇඳගත්තොත් 1 2 3 4යි. කාබන් ටික අංකණය කරගන්නවා මම 1 2 3 4 කියලා. දැන් මම කියමු මොකද්ද තුන්වෙනි කාබන් එකේ තමයි OH එක තියෙන්න ඕනේ. ඊටු ටික ඔයාලට පුරවගෙන යන්න පුළුවන්. අපි දෙවෙනි කාබන් එකේ CH එකක් තියෙනවා. අනිත් ටික ඔයාලට පුරවගෙන යන්න පුළුවන් හයිඩ්‍රජන් වලින්. එතකොට තමයි CH එකක් ඉන්නවා. ඔන්න ඔය එක තමයි අපි ඇල්කොහොල ව්‍යුහ දෙක එතකොට. ඒ කියන්නේ මෙන්න මේ ඇල්කීන දෙක ලබා ගන්න පුළුවන් සියලුම ඇල්කොහොල ව්‍යුහ තමයි මේ තියෙන්නේ. හරිද? උන් දැන් අපි ඒ කැලලත් එහෙනම් කරගත්තා. දැන් අපිට ආයෙමත් ඔන්න ඇල්කොහොල ව්‍යුහ දෙකක් හම්බුණා. ඉතින් මේ ඇල්කොහොල ව්‍යුහ දෙකක් අපිට වැඩක් නෑ. ඇල්කොහොල ව්‍යුහ එකයිනේ අපිට ඕනේ. ඉතින් ඒකින්ද මම තවත් උඩට පොඩ්ඩක් යනවා නම් ඉමල්ලි. මොකද්ද තව උඩට ගියොත් එහෙම තියෙන්නේ මෙන්න මේ C ඇල්කොහොලේ ලැබිලා තියෙන්නේ A කියන ඇල්ඩිහයිඩෙන් හරි කීටෝනෙන් හරි. ඒ කියන්නේ මෙන්න මේ දැන් ඇල්කොහොල ව්‍යුහ දෙකක් ඇන්දනේ. ඒ දෙකට කීටෝනයක් හරි ඇල්ඩිහයිඩයක් හරි වීමේ හැකියාව තියෙන්න ඕනේ. තේරුණාද? මොකද ඇල්ඩිහයිඩයක් කීටෝනයක් වෙනකොට මේ සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දාලා මොකද්ද වෙන්නේ? ඔයාගේ ડબલ බොන්ඩ් O කියන කෑල්ල OH එකක් වීම තමයි වෙන්නේ. තේරුණාද? එහෙමනම් ඔයාගේ මේ OH එක ලැබිලා තියෙන තැන මේ OH එක හම්බෙලා තියෙන්නේ මෙතන මේ තිබිලා තියෙන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් හරි කීටෝන කාණ්ඩයක් හරි. ඒකද තමයි මේක මෙතන OH එකක් වෙලා තියෙන්නේ. ඉතින් නම් මල්ලි ඔයා හිතලා බලන්න මෙන්න මේ ඇල්කොහොල ව්‍යුහය දැන් සලකන්නකෝ. මේ ඇල්කොහොල ව්‍යුහය ලැබෙන්න නම් මෙයාගේ කීටෝන කාණ්ඩයේ තියෙන්න ඕනේ මෙතන. මේ A කියන ඇල්කොහොලේ හරි කීටෝනේ හරි තියෙන ඔය කීටෝන කාණ්ඩයේ තියෙන්න ඕනේ මෙන්න මෙතන. එතන තිබ්බොත් තමයි ඒක OH වෙලා මෙතනට හම්බෙන්නේ. ඉතින් ඔයා හිතලා බලන්න මේ කාබන් පරමාණු වල දැන්ටමත් කාබන් 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේකට ද්විත්ව බන්ධනයක් ගැසීමේ හැකියාවක් තියෙනවද? නෑ. මොකද කාබන් වලට තියෙන පුළුවන් උපරිම බන්ධන ගන්න 4යි. 5ක් වෙන්න බැහැනේ. ඉතින් මෙතනට ද්විත්ව බන්ධනයක් ගැසීමේ හැකියාව නෑ මේ ව්‍යුහයට. ඒ කියන්නේ අපිට මේ ව්‍යුහය දැන් කපලා දාන්න සිද්ධ වෙනවා. මොකද මේ ව්‍යුහයෙන් අපිට ඒ කියන කීටෝන ව්‍යුහය ගන්න බෑ. ඒ කියන්නේ මෙතනට කීටෝන කාණ්ඩයක් ගහන්න බෑ. ඒ කියන්නේ අපි C කියන ඇල්කොහොලය මේක වෙන්න බෑ. එහෙනම් අපි ඒක ලේසියෙන්ම කපලා දැම්මා. එතකොට අපිට ඉතුරු වුණේ එකම එක ඇල්කොහොල ව්‍යුහයයි. එහෙනම් මේ ඇල්කොහොල ව්‍යුහය තමයි අපේ අනිවාර්යෙන්ම C කියන එක වෙන්න ඕනේ. මේක තමයි C. මොකද දැන් අපිට ඇල්කොහොල ව්‍යුහ දෙකක් තිබ්බා. අපි එකෙන් එකක් කපලා දැම්මා. එහෙනම් මේක තමයි C වෙන්න ඕනේ. ඉතින් අපි C ඇල්කොහොල දැන් හොයාගත්තා. දැන් අපි ලොකු කැලලක් විසඳගත්තා. C ඇල්කොහොල හොයාගත්තා කියන්නේ අපි ඉතින් ප්‍රශ්නේ විසඳුවා වගේ තමයි. දැන් මේ C ඇල්කොහොලෙන් අපිට පුළුවන් E කියන ඇල්කීනේට නැවතෙන්න. එතනදී ඇල්කොහොලයකින් මොකද ඇල්කීන සම්බන්ධ ඕනම ප්‍රතික්‍රියාවකට ආදාන මාකෝනිකොෆ් නීතිය. මාකෝනිකොෆ් නීතියට අනුව තමයි මේ සියලුම ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙන්නේ. ඉතින් ඇල්කීනයක් හැදීමේදී ඇල්කීනයක් කැඩීමේදී දෙකේදීම මාකෝනිකොෆ් නීතිය තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙතනදී C කියන ඇල්කොහොලේ E කියන ඇල්කීනය හදලා තියෙන්නේ. එහෙමනම් මාකෝනිකොෆ් නීතිය මොකක්ද කියන්නේ? ඒක හදනකොට නම් අපි දාන්නේ හයිඩ්‍රජන් ඉවත් වන්නේ හයිඩ්‍රජන් අඩු තැනින්. ඕක තමයි සරලවම කියනවනම්. හයිඩ්‍රජන් ඉවත් වන්නේ හයිඩ්‍රජන් අඩු තැනින්. තේරුණාද? එහෙනම් දැන් මේ
ඒ කියන්නේ අපි බලන්න ඕනේ දැන් තුන්වෙනි කාබන් එකේ අපි OH තියෙන්නේ. එහෙනම් මේකේ හයිඩ්‍රජන් ඉවත් වෙලා ද්විත්ව බන්ධනය ගහන්නේ හතරවෙනි කාබන් එකත් එක්කද දෙවෙනි කාබන් එකත් එක්කද කියන එක තමයි අපි දැන් බලන්න ඕනේ. නේද නංගි මල්ලි? ඔව්. ඉතින් මොකද්ද අපි මාගනිකොෆ් නීතිය? හයිඩ්‍රජන් ඉවත් වන්නේ හයිඩ්‍රජන් අඩු තැනින්. ඒ කියන්නේ හතරවෙනි කාබන් එකයි දෙවෙනි කාබන් එකයි සැලකුවම හයිඩ්‍රජන් අඩුවෙන් තියෙන දෙවෙනි කාබන් එකේ එහෙනම් එයා හයිඩ්‍රජන් ඉවත් කරන්නේ හයිඩ්‍රජන් අඩුවෙන් තියෙන මෙන්න මේ කාබන් එක මැත්තේ. මේ කාබන් එකෙන් තමයි මාගනිකොෆ් නීතියට අනුව. එහෙනම් එයා ද්විත්ව බන්ධනය ගහන්නේ 2 සහ 3 කියන කාබන් පරමාණු අතර මාගනිකොෆ් නීතියට අනුව. ඒ කියන්නේ 2 සහ 3 අතර ද්විත්ව බන්ධනයේ තියෙන එක තමයි අපේ උත්තරේ වෙන්න ඕනේ. තේරුණා නේද මම ගත්ත විදිය මාගනිකොෆ් නීතියට අනුව හයිඩ්‍රජන් ඉවත් වන්නේ හයිඩ්‍රජන් අඩු කාබන් එකකින්. ඉතින් මේ දෙවෙනි කාබන් එකයි හතරවෙනි කාබන් එකයි සැලකුවාම දෙවෙනි කාබන් එකේ තමයි හයිඩ්‍රජන් අඩු. එහෙමනම් මෙයා ද්විත්ව බන්ධනය ගහන්නේ දෙවෙනි කාබන් එකයි තුන්වෙනි කාබන් එකයි අතර. ඒ කියන්නේ දෙවෙනි කාබන් එකයි තුන්වෙනි කාබන් එකයි අතර තියෙන ද්විත්ව බන්ධනය ගහපු එක තමයි අපේ E කියන ඇල්කීනය. එහෙනම් අපිට මෙන්න මේක දැන් කපලා දාන්න පුළුවන්. තේරුණා නේද මම උත්තරේ ගත්ත විදිය? දැන් අපි G හොයාගත්තා, E හොයාගත්තා, C හොයාගත්තා. ඒ කියන්නේ අපි ලොකු කැලලක් දැන් ඉවර කරලා තියෙන්නේ. මම පොඩ්ඩක් මාගනිකොෆ් නීතිය ආයෙ මතක් කරනවා නම් ඒක ආකාර දෙකකට හදන්න පුළුවන්. එකක් තමයි දැන් ඔයාගේ ඇල්කීනියක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ඇල්කීනියට යම්කිසි ආකල්ප ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ ඒ ද්විත්ව බන්ධනය කඩලා මොකක් හරි මේකට වදින්න නම් හදන්නේ. ඒකත් මාගනිකොෆ් නීතිය තමයි දාන්න ඕනේ. මොකද පාවිච්චි කරන මාගනිකොෆ් නීතිය හයිඩ්‍රජන් වදින්නේ හයිඩ්‍රජන් වැඩි තැනට. දැන් මොකක් හරි වදිනවා නම් හයිඩ්‍රජන් වදින්නේ හයිඩ්‍රජන් වැඩි තැනට. තේරුණාද? එලෙසම ඇල්කීනියක් හදන්න නම් හදන්නේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඇල්කීනියක් කඩන එක. දැන් ඇල්කීනියක් හදන්න නම් ඔයාට ඕනේ මොකක් හරි කාණ දෙකක් තියෙනවා. එතකොට ඔයා මොකද තියාගන්න ඕනේ? හයිඩ්‍රජන් ඉවත් වන්නේ හයිඩ්‍රජන් අඩු තැනින්. හයිඩ්‍රජන් ඉවත් වන්නේ හයිඩ්‍රජන් අඩු තැනින්. ඕක තමයි මාගනිකොෆ් නීතියේ සරලම නීතිය. මීට වඩා සරල කරන්න බෑ. ඔයා මෙන්න මේ පොයින්ට් එක මතක තියාගත්තා නම් ඔයාට ඕනම විදිහට ටක් ටක් ගාලා ඉඳ ගන්න පුළුවන්. ඒකින්ද ඔයා ඒක හොඳට මතක තියාගෙන නෝට් ඩවුන් කරලා තියාගන්න මම ඒකේ පොයින්ට් එක. හරි නංගි මල්ලි. දැන් අපිට ඉතින් මේ ප්‍රශ්නේ විසඳුවා වගේ තමයි. දැන් අපි C කියන ඇල්කොහොලයත් හොයාගත්තා. ඉතින් මම කියවනේ මේ C කියන ඇල්කොහොලය හැදිලා තියෙන E කියන කීටෝනයෙන්. ඉතින් අපිට මේ E කියන කීටෝනේ දැන් ලේසියෙන්ම ලියා ගන්න පුළුවන්. මම කියවනේ මෙතන මේ OH කාණ්ඩය හම්බෙලා තියෙන්නේ කීටෝන කාණ්ඩයකින් කියලා. එහෙනම් මේ කීටෝන මේ OH වෙනුවට එතනට කීටෝන කාණ්ඩයක් දැම්ම නම් ඔයාගේ E කියන එක හම්බ වෙනවා. දැන් මෙන්න මේ වගේ 1 2 3 4 කාබන් හැමතිස්සෙම අංකණය කරගන්න දන්න නැත්නම් පැටලෙනවා. එතකොට අපේ OH කාණ්ඩයේ තියෙන තුන්වෙනි කාබන් එකේ ඊළඟ වගේ කීටෝන කාණ්ඩයේ තිබිලා තියෙන තුන්වෙනි කාබන් එකේ. තේරුණා නේද? මොකද මේ OH ඩබල් බොන්ඩ් එක සෝඩියම් මොනෝහයිඩ්‍රේට් දැම්මම OH වෙනවා. දැන් වාට තියෙන හයිඩ්‍රජන් ටික පුරව ගන්න. මෙතන නම් CH3 කාණ්ඩයක් තියෙනවා. මෙතන H තියෙනවා. මෙතන CH3. හරි. උන් අපි ඒත් දැන් ලියාගත්තා. දැන් කොච්චර ලේසිදනේ. දැන් අපි උන්න ගොඩාක් දුරට කරලා තියෙන්නේ. දැන් අපි මේ පාර්ට් එක තමයි තියෙන්නේ කියන්නේ. C කියන ඇල්කොහොලෙන් E කියන ඇල්කොහොල ඉන පාර්ට් එක නම් කරා. C කියන ඇල්කොහොලෙන් මම කියවනේ F කියන ඇල්කොහොලෙන් උත් හදනවා කියලා. ඉතින් දැන් අපි C කියන ඇල්කොහොලෙන් නම් මොකක්ද කියලා දන්නවා. දැන් මේ C කියන ඇල්කොහොලයෙන් මාගනිකොෆ් නීතියට අනුව නම් ඇල්කීනේ හැදුවොත් E තමයි හැදෙන්නේ. මොකද අපි මාගනිකොෆ් නීතිය පාවිච්චි කරගෙන E හදාගත්තේ. එහෙමනම් නංගි මල්ලි අපේ if ඇල්කීනේ හැදලා තියෙන මාගනිකොෆ් නීතියට පටහැනිව වෙන්න ඕනේ. එහෙම වෙන්න ඉපේ. එකක් මාගනිකොෆ් නීතියට අනුකූලව හැදුනා නම් අනිත් එක හැදෙන්න ඕනේ මාගනිකොෆ් නීතියට පටහැනිව. ඒ කියන්නේ මේක සන් 2 සහ 3 අතර නම් මේකේ ද්විත්ව බන්ධනය හැදුනේ මේක හැදෙන්න ඕනේ 3 සහ 4 අතර. එහෙනම් අපිට දැන් ව්‍යුහය ලියා ගන්න පුළුවන් 1 2 3 4 අංකණය කරගමු 1 2 3 4 කියලා මම අංකණය කරගත්තා. එහෙනම් ඔයාලගේ ද්විත්ව බන්ධනය හැදෙන්න ඕනේ 3 සහ 4 අතර. මොකද 2 සහ 3 අතර නම් මාගනිකොෆ් නීතියට අනුව මාගනිකොෆ් නීතියට පටහැනිව නම් 2 සහ 3 සහ 4 අතර තමයි හැදෙන්න ඕනේ. දැන් මට පුළුවන් කාබන් අනිත් ටික පුරව ගන්න. මෙතන C3 කාණ්ඩයක් තියෙනවා. මෙතනටත් තව H එකක් එන්න ඕනේ.
මෙතනට H එකක් එන්න ඕනේ. මෙතනට CH3. ඔන්න ඔක තමයි ඔයාගේ F කියන L කියන. දැන් තේරෙනව නේද ගත්ත හැටි? මේක මාකනිකෝෆ් නීතියට අනුකූලව නම් මේක අනිවාර්යෙන් මාකනිකෝෆ් නීතියට පටහැනිව තමයි සිද්ධ වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ ඔන්න අපි F කියන L කියනත් අපි හොයාගත්තා. ඉතින් F කියන L කියනේට සල්ෆියුරික් දැම්මට පස්සේ ඉතින් H කියන ඇල්කොහොලේ නම් වෙන්නේ. නැවතත් මාකනිකෝෆ් නීතිය තමයි ඔයාලා දාන්න තියෙන්නේ. මොකද්ද මාකනිකෝෆ් නීතිය? කියන්නේ L කියනයක් කැඩෙනවා නම් ඒකට දාන්න තියෙන මාකනිකෝෆ් නීතිය තමයි දැන් සල්ෆියුරික් කියන්නේ ඒකට වදින්න හයිඩ්‍රජන් සහ OH කියන එක. හයිඩ්‍රජන් වදින්නේ හයිඩ්‍රජන් වැඩි තැනට. ඒක තමයි මාකනිකෝෆ් නීතිය. එහෙමනම් අපි හයිඩ්‍රජන් එක වදින්නේ මෙතනට. මොකද මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවනේ. මෙතනට හයිඩ්‍රජන් වදිනවා. එහෙනම් තුන්වෙනි කාබන් එකට තමයි OH එක වදින්නේ. එහෙනම් තුන්වෙනි කාබන් එකට OH එකක් දැම්මට පස්සේ මියුහේ තමයි ඔයාගේ H කියන ඇල්කොහොලය. දැන් අඳගත්තොත් 1 2 3 4 ටක් ගලංකණය කරගන්න. තුන්වෙනි කාබන් එකට තමයි OH එක වදින්නේ. මාකනිකෝෆ් නීතියට අනුව. ඉතුරු ඒවාට හයිඩ්‍රජන් පුරව ගන්න. මෙතන CH3 කාණ්ඩයක් කොහොමද තියෙනවා. එතකොට මෙතනට H එකක් එනවා. මෙතනට H එකක් එනවා. මෙතන CH3. ඔන්න මේක තමයි එතකොට අපි H කියන කොහොලය. දෙක නේද මම ප්‍රශ්නේ කරපු හැටි. හරිම තර්කානුකූලයි මේ ප්‍රශ්නේ. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඔයා පිළිවෙලට කරේ නැත්නම් අගේ මල්ලි ඔයාට මේ ප්‍රශ්නේ පැටලෙන්න පුළුවන්. ඒකද මම මේ කරපු පිළිවෙලට තමයි මේ වගේ ප්‍රශ්නයක් කරන්න ඕනේ. සමහරට ඔයාට ලේසි වගේ තේරුණත් ඔයා මෙහෙම කරන්න. මොකද මැදදී හිර වුණොත් ආයි මුලින් ඉඳන් ඔයාට මතක් කරගෙන ඉන්න වෙනවා. ඒකද මෙහෙම ලස්සන කටුතරණක් ගහගන්න ටක් ගාලා කරන්න පුළුවන්. එතකොට ඉතින් මම මේ ව්‍යුහ ටික ගත්තොත් මේක තමයි අපේ G. මේක තමයි අපි E. අපි එකෙන් E හොයාගත්තා. ඊට පස්සේ අපි කරේ C කියන ව්‍යුහය හොයාගත්තා. ඊට පස්සේ C කියන ව්‍යුහයෙන් A කියන කීටෝනයත් ගත්තා. ඊට පස්සේ මේ C කියන ව්‍යුහයෙන් මේ F කියන ව්‍යුහයත් ගත්තා. F කියන ව්‍යුහයෙන් අන්තිමට H කියන ඇල්කොහොලේ ගත්තා. තේරුණා නේද මේ මම මේ ප්‍රශ්නේ කරපු විදිය? ඔව්. ඉතින් මේ විදිහට තමයි ඔයා මේ ඕගනික් කෙමිස්ට්‍රි මේ වගේ ප්‍රශ්නයක් කරන්න ඕනේ. මේ විදිහට කරාම ඔයාලට පැටලෙන්නේ නැහැ.